Right. I'll ask someone to pray. Can you pray? Other දෙවියන්ෙනි ඔබ වහන්සේගේ නාමයේ කෙරෙහි ස්වාමීන් වහන්සේ විශ්වාසවන්ත වූ දරුවන් ස්වාමීන් වහන්සේ අද දවසේදී ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ වචනය ස්වාමීන් වහන්සේ මෙනෙහි කරන්නත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ වචනය කෙරෙහි ස්වාමීනි අපගේ සිතද ස්වාමීන් වහන්සේ අපේ ක්‍රියාවන්ද ස්වාමීනි මොනවලින්ද පුදන්න ස්වාමීන් වහන්සේ මේ දුන්න අනාත්ම කාලය නිසා අපි ඔබ වහන්සේට ස්තුති කියනවා ස්වාමීනි ස්වාමීනි මේ වචනය ගෙනෙන්නා වූ පාස්ටර් දැරල් සමග ස්වාමීන් වහන්සේ දරු පවුල ස්වාමීන් වහන්සේ අපි ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා ස්වාමීනි ඔවුන් ප්‍රතිපෙනා වූ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දමා තියෙන ස්වාමීන් වහන්සේ ඒ ආලේපය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ දරුවන්ට ස්වාමීන් වහන්සේ ඒ කරා යන්ට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දී ඇති සියලු ආශිර්වාද නිසා අපි ඔබ වහන්සේට ස්තුති කියනවා ස්වාමීනි ස්වාමීනි මේ දවසේදී ස්වාමීන් වහන්සේ මේ සූම් සමග කාලය ගත කරනා වූ ඒ සෑම පවුලක් වෙනුවෙන් ඔබ වහන්සේට ස්වාමීන් වහන්සේ අපි බාර කරනවා ස්වාමීන් වහන්සේ එය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ස්වාමීනි නියමිත කාලයේදී ස්වාමීනි ඒ වචනේ පරිදි ස්වාමීන් වහන්සේ ඒ ඵල දරන්න ස්වාමීනි ඔබ වහන්සේගේ කරුණාව අනුග්‍රහය අපි ඉල්ලනවා නාසරේති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අතිතුන් නාමයෙන් Amen. 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 මම ඉස්සෙල්ලා කිව්වේ දෙවෙනි අපේ බයිබලයේ අනිත් ආගම් පොත්වලයි තියෙන එක විශාල වෙනසක් තමයි අපේ බයිබලයේ හරි ප්‍රොෆිටික් අනාගත වාක්‍ය කියලා තියෙනවා. ඒක ඉතිහාසය ගැනත් අපි දැන් අපිටම යෙසායා යාගේ කාලය ගැන කියපු අනාගත වාක්‍ය සහ යේසුස්ගේ පළවීම ගැන කියපු අනාගත වාක්‍ය ඒ ඔක්කොම අකුරටම ඉෂ්ට වෙලා තියෙනවා. අද මම හිතන්නේ මේ පර්සන්ටේජ් එක කියලා දානවා නම් අපි හිතන්නේ දෙවියන් වහන්සේ කියලා තියෙන අනාගත වාක්‍ය වලින් 80%ක් විතර වෙන්න තිබුණේ අනාගත වාක්‍ය ඔක්කොම සම්පූර්ණයෙන්ම ඉෂ්ට වෙලා තියෙන්නේ. තේරෙනවද? ඉතින් ඒකෙන් අපිට විශ්වාස කරන්න පුළුවන් ඉතුරු 120 මට හරියට පර්සන්ටේජ් එක දන්නේ නැහැ. ඉතුරු 20ත් ඒ විදිහටම වෙයි කියලා. ඉතින් අපි දෙවියන් වහන්සේට සම්පූර්ණව කීකරු කමින් ඉන්නවා නම් උන්වහන්සේ අපිට දීලා තියෙන කාර්යයට අතිරේකව අපි උන්වහන්සේ ඒ අනාගත වාක්‍ය දීලා තියෙනවා ඒව ඉෂ්ට කිරීමෙන් අපි පංගුකාරය වෙන්න ඕනේ. දැන් යේසුස් වහන්සේගේ නැවතීම අනාගත වාක්‍යයේ තියෙනවා. යේසුස් වහන්සේ සභාව ඔසවා ගැනීම අනාගත වාක්‍ය කියලා තියෙනවා. දැන් ඒ සඳහා අවශ්‍ය සියලු දේ මම කීකරු කරගෙන ගියොත් මම ඒ උන්වහන්සේගේ අනාගත වාක්‍ය ඉෂ්ට කිරීමේ පංගුකාරයෙක් වෙනවා. මොකද ඒ අනාගත වාක්‍ය ඉෂ්ට කරන්න දෙවියන් වහන්සේ දුන්න අනාගත වාක්‍ය ඒක අපි පාර්ට්නර්ෂිප් එකක්. ඒකේ දෙවියන් වහන්සේ කරන කොටසක් තියෙනවා මම කරන කොටසක් තියෙනවා. ඒකින්ද ඒ උන්වහන්සේ කියලා තියෙන කොටස උන්වහන්සේ අකුරටම ඉෂ්ට කරලා තියෙනවා. දැන් අපි එසේකියල් 38 බලනකොට අපි එසේකියල් 36 බැලුවා 37 බැලුවා අද 38 දිහා බලනකොට අපිට පේනවා උන්වහන්සේ කරනවායි කියපු දේ ඊටම පුදුම විදියට උන්වහන්සේ ඉෂ්ට කරලා තියෙනවා කරගෙන යනවා. නමුත් උන්වහන්සේ යම් කිසි කොටසක් අපෙන් බලාපොරොත්තු වෙනවා. අපි රාජ මම ගියසුම ලාස්ට් ටයිම් මම කිව්වා හැම ආගමකම ඒ මූල ධර්ම ඒ උගන්වන සියලු දේවල්ම උගන්වන්නේ ස්වර්ග රාජ්‍ය කියලා තියෙන තැනට යන්න. කොහොම හරි අර මේ බඩගාගෙන හරි ස්වර්ග රාජ්‍යයට යන්න තමයි ඒගොල්ලෝ කියලා තියෙන්නේ. නමුත් අපිට කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. අපිට කියලා තියෙන ගැලවීම පටන් ගන්න පමණයි. අපිට උන්වහන්සේ ආරාධනා කරනවා රජ පවුලට එකතු වෙන්න. යේසුස් වහන්සේගේ මනාලිය වෙන්න. යේසුස් වහන්සේ සමග එකට රජ කරන්න. එක දෙවි කෙනෙක්වත් යාගේ බලය මනුෂ්‍යයන් එක්ක බෙදාගන්නේ නැහැ. මනුෂ්‍ය සමග එකට ඒක ප්‍රකාශ කරන්නේ නැහැ. අපේ ක්‍රිස්තුස් අපේ දෙවියන් වහන්සේ පමණයි ඒ විදිහට කරන්නේ. දැන් ඒකට අපි මේ ලෝකේ ඉන්න අවස්ථාවේදී අපි ඒකට කීකරුව වැඩ කරන්න ඕනේ. යේසුස් වහන්සේගේ ජීවිතේ හිටම්ම ෆිලිප්පි 2:5 සිට 8 දක්වා කියනවා උන්වහන්සේට දුන කාර්යය උන්වහන්සේ අකුරටම කුරුසියට යන එක දැපුවා ඒ විදිහටම ඉෂ්ට කළා. ඒ ඉෂ්ට කරපු නිසා උන්වහන්සේගේ නාමය උසස් කරලා තියෙනවා සියලු නාම වලට වැඩිය. ඊට පස්සේ කියනවා 12 වෙනි පදයේ කියනවා මේ උදාහරණය අරගෙන අපි බයෙනුත් වෙවුලුමෙත්
අපේ උන්වහන්සේ දෙව තියෙන කාර්ය ඉෂ්ට කරන්න ඕනේ කියලා. මම බයිබල් විශාරදයෙක් නෙමෙයි. හොඳද? මම බයිබල් ස්කෝලර් කෙනෙක් නෙමෙයි. මම බයිබල් ස්කෝලර් ගිහිල්ලා අර මේ සිස්ටමැටික් විදියට බයිබලය ඉගෙන ගත්තේ නෑ. අර විද්‍යුමත් ලෙස මම ඉගෙන ගත්තේ නෑ. මම ඒකින් හින්දා මට අර පූර්ව පිළිසිඳගත් අදහස් නෑ. අර preconceived views නෑ. මම බයිබලය කියවනවා මම ගොක්කලට කියන දෙයක් තමයි අපි බයිබලය කියවන්න නරකයි බයිබලය අපිව කියවන්න ඕනේ. මොකද වෙනස් වෙන්නේ නැත්තේ බයිබලනේ අපිනේ වෙනස් වෙන්න ඕනේ. මම බයිබලේ හැටියට හරි කියනවා මිසක් බයිබලේ මගේ හැටියට හරි කියන්න වෙන්නේ නැහැ. තේරෙනවද? ඉතින් අපි ඒකින්ද අපි ඒ විදිහේ අහිංසක විදිහට බයිබලය කියවන්න පුරුදු වුණාම දෙවියන් වහන්සේ අපව උන්වහන්සේගේ කීකරු දරුවෙක් හැටියට බලා ගන්න යනවා. මම අද කෙලින්ම පණිවිඩය යන්න සාමාන්‍යයෙන් මම ලොකු ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙනවා. ඊට පස්සේ question and answers time එකේ මගෙන් අහන්න හුඟක් ප්‍රශ්න මට හිතෙනවා අද question and answers time එක separate session එකකට record කරන්න තියලා මොකද මම උගන්න පුළුවන් නම් යම් කිසි ප්‍රශ්න අහන්න. මම පුළුවන් තරම් ඉක්මනට පණිවිඩය ඉවර කරලා අපි question and answers time එකට යනවා. දැන් එසිකියල් 38 දිහා බලනකොට එසිකියල් 38 දිහා බලනකොට මේක මුළු එසිකියල් 38යි 39 කියවන්නේ යුද්ධයක් ගැන, විශාල යුද්ධයක් ගැන. ඊශ්‍රායල් දේශයට විරුද්ධ වෙන විශාල යුද්ධයක් ගැන. මේ යුද්ධය වෙන්න හේතුව මොකද? මම පණිවිඩය ඉවරණයෙන් පස්සේ තව ඒකට කෑල්ලක් මම එකතු කරනවා. ඒකෙන් පෙන්නනවා අපිට අද ක්‍රිස්තියානිකාරු හැටියට ඒ තුලින් තියෙන බලපෑම මොකක්ද කියලා. දැන් මම ඉක්මනට කියගෙන යන්න මේ එසිකියල් 38 බයිබල් ස්ටඩි එකක් හැටියට උගන්න හුඟක් තැන් වලින් ඉගෙන ගන්න පුළුවන්. මම හොයන්නේ මොනවද දන්නවද? මේ බයිබල් ස්ටඩි වලින් උගන්නන්නේ නැති කැලි තමයි මම හොයන්නේ. දැන් හුඟක් බයිබල් ස්ටඩිස් අහලා තියෙනවා. ඒ ඉතින් Google එකට ගියොත් බෑ එසිකියල් 38 බයිබල් ස්ටඩි එකක් හොයාගන්න පුළුවන්. මම හොයන්නේ එහෙම හොයාගන්නකොට ඒගොල්ලන්ට මිස් වෙන කැලි තියෙනවද? ඒ කැලි වල තමයි වටිනාකම තියෙන්නේ. මොකක්ද අපිට මිස් වෙන්නේ අපිට සම්බන්ධ වෙන කැලේදී. තේරෙනවද? right. එසිකියල් 38 දිහා බලනකොට එතන තියෙනවා රටවල් සහ ප්‍රදේශ 9ක් සටහන් කළා. රටවල් සහ ප්‍රදේශ මේ 9ක් සටහන් කළා. දැන් මේ රටවල් නම දාලා තියෙන්නේ එසිකියල්ගේ කාලේ ඒ රටවල් සහ ප්‍රදේශ වලට දාලා තියෙන නම්. අද නම් නෙමෙයි. එසිකියල් 38 අද දක්වා කාලේ ආපුවම රටවල් කැඩිලා රටවල් එක රට දෙක වෙලා තියෙනවා. එහෙම නැත්නම් මේ රටෙන් කැලලක් තව රටකට ගිහිල්ලා තියෙනවා. එහෙම නැත්නම් රටවල් කැලි එකතු වෙලා අලුත් රටක් හදලා තියෙනවා. ඒකින්ද පොඩි වෙනස්කම් තියෙනවා. නම් අපි බලමු මේ සටහන් කරලා තියෙන රටවල් නම. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මම අනිත් බයිබල් ස්ටඩීස් වලින් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් දේවල් මම ටිකක් අතපසු කරන්නම්. right. එකක් තමයි Gog, the land of Magog. right. දැන් ඒ ආපුවම දැන් අපි උපත්ති පොතේ 10 එකේ සිට 10 දක්වා ගියාම ඒක දැන් මම දාන්න එපා මැප් එක දාන්න බලපුවම අපිට පේනවා එය ආපුවම නෝවට හිටිය පුත්තු 3 දෙනෙක්. ඒ පුත්තු 3 දෙනාගේ නම තමයි ෂෙම්, හැම් සහ ජාපෙත්. සිංහලෙන් කොහොමද කියනද? ෂෙම්, හැම් සහ ජාපෙත්. okay. දැන් මේ බලපුවම මේ මුළු ලෝකෙම රටවල් ආවේ මේ 3 දෙනාගෙන්. මොකද නොවාගේ කාලේදී මුළු ජනගහනයම මැරුණා. මැරුණායින් පස්සේ අන්තිම හිටියේ නොවාගේ පුතු 3 දෙනයි. දැන් මේ පුතු 3 දෙනයි මේ ඉතින් අපි බලනවා මේ Gog ගේ බලනකොට අපිට පේනවා ඓතිහාසිකයෝ කියලා තියෙනවා. මේක බලාගෙන යනකොට අපි පේනවා ඒ තමයි රුසියාව. රෂ් කියන්නේ රුසියාව. දැන් රුසියාව කිව්වට රුසියාවේ ඒ දවස්වල රෂ් කියන්නේ වෙන රටක් හැටියට තියෙන්න ඇති. දැන් උගන්ට ඕනනම් නෑ අපිට තව ගැඹුරට කියලා බලන්න ඕනේ මේ කොහොමද මේ නම් දාගත්තේ කියලා. අපිට පුළුවන් ඒක වෙල දවසක් කරන්න අපිට හිස්ටෝරියන්ස් ගාවට ගිහිල්ලා ස්ටඩි කරලා බලන්න පුළුවන්. ඒ ස්ටෝරි ගාවට ගිහිල්ලා බලනකොට ජොසීෆස් වගේ අය උගත් ඒ කාලේ හිටපු අය ඒගොල්ලන්ගේ ඉතිහාස පොත් කියවපම ඒගොල්ලෝ පෙන්නනවා කොහොමද මේ රටවල් මේ විදිහට උනේ කියලා. ඊට පස්සේ තියෙනවා මේෂෙක් ආපුවම යාපෙත්ගේ
පරම්පරාවෙන් ආවේ රුසියාවත් ආවේ යාපත්ගේ පරම්පරාවෙන්. දැන් ඒක අපි විශ්වාස කරනවා ඒකට කියනවා බයිබලයේ ඒකට මේෂෙක් එහෙම නැත්නම් මෝසොක් හීබ්‍රු වචනේ මේෂෙක් කියලා තියෙනවා. ඒ ආපුවම ජාපත්ගෙන් එන පරම්පරාවෙන් එක්කෙනකින් ආවේ කියලා තියෙනවා. දැන් එයා ඒ රට ආපුවම අද ඒ රටේ තියෙන්නේ ටර්කි කියලා. දැන් රුසියාව තියෙනවා, තුර්කිය තියෙනවා. රයිට්? දැන් මේ මම හිස්ටෝරිකල් එක ස්ටඩි කරලා බලපුවම මට පේනවා මේ ජොසිෆස් තමයි මේ ජෙනරලි එයා තමයි මේ මේෂෙක් කියන එක ටර්කි කියලා අඳුරගෙන තියෙන්නේ. සමහර විට පොඩි වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි වෙනස් වෙනවට වැඩිය අපි බලමු මේකෙන් අද අපිට ගෙනන්න පුළුවන් පාඩම මොකක්ද කියලා. ඊට පස්සේ තව එකක් තියෙනවා තුබල් කියලා. දැන් තුබල් කියන එක රට again Josephus was සම්බන්ධ වෙලා තියෙනවා. යා තුබල් කියලා තියෙනවා. ඒකත් කවුද මේ තුර්කියේ කොටසක් කියලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා පර්සියා. අපි දන්න පර්සියා කියන්නේ ඉරාන් කියලා. ඒක ප්‍රොබ්ලම් එකක් නෑ. දැන් පර්සියා විතරක් නෝගේ පුත්‍ර තුන්දෙනාගෙන් ෂෙම්ගෙන් එන්නේ. දැන් අනිත් රටවල් ඔක්කොම එන්නේ ජාපත්ගෙන් එහෙම නැත්නම් මේ ජාපත්ගෙන් එහෙම නැත්නම් මේ හැම්ගෙන්. ජාපත්ගෙන් නැත්නම් හැම්ගෙන් අනිත් රටවල් ඔක්කොම එන්නේ. පර්සියා විතරක් එන්නේ ෂෙම්ගෙන්. දැන් ෂෙම්ගෙන් තමයි ඊශ්‍රායලට ආවේ. ෂෙම්ගෙන් තමයි ආබ්‍රහමුත් ආවේ. තේරෙනවද? දැන් අවංකවම බලනකොට මේ සතරට ඇයි ඉරාන් මූලිකව සම්බන්ධ වුණේ කියන එක ටිකක් වටහා ගන්න අමාරුයි. ඒකට හේතු ගොඩක් තියෙනවා. එක හේතුවක් තමයි අපි දන්නවා බැබිලෝනියාවේ ජුද දේශයේ ඉන්නකොට අවුරුදු 70 ඉවරුනාම ඒගොල්ලන්ට එළියට එන්න ප්‍රධානම මූලිකවම උදව් කළේ කවුද? King Cyrus, right? ඒ King Cyrus ඒක කරන එක අවුරුදු 200කට ඉස්සෙල්ලා යෙසායා පළමු වතාවට සහ එකම වතාවට නම කියලා අනාගත වාක්‍යයක් දුන්නේ King Cyrus කියලා. ජුදා දේශයට නැවතත් ජෙරුසලමට යන්න මාර්ග පැසුවේ Cyrus අප පර්සියන් කිං කෙනෙක්. එයා දානියල් 5 හැටියට බැබිලෝනියන් දේශය අල්ලගත්තා. අල්ලගෙන එයා උදව් වුණා සෙනඟට යන්න. ඒකින්ද දැන් ඒකේ ආශිර්වාදයක් ඒගොල්ලන්ට තියෙන්න ඕනේ. මොකද ඒගොල්ලෝ ඊශ්‍රායල් දේශයට ආශිර්වාද කරලා වින්දා. සමහර විට මේ එසේකියල් 38න් පස්සේ අපි දන්නේ ඉරාන් වලට මොනවද වෙන්නේ කියලා. මොකද අපේ දෙවියන් වහන්සේ කවදාකවත් උන්වහන්සේ වෙනුවෙන් කරපු හොඳ දෙයකට උන්වහන්සේ මේ අමතක කරන්නේ නැහැ. මොකද බයිබලයේ කියලා තියෙනවා ඊශ්‍රායල් දේශයට ආශා කරන මනුස්සයාට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා කියලා. right? දැන් ඒක උනේ BC 539 BC ක්‍රිස්තු කාලයට ඉස්සෙල්ලා 579 වර්ෂයේ තමයි සයිරස් පර්සියාව බැබිලෝනියාව අල්ලගත්තේ. 538 කියන අවුරුද්දකට පස්සේ එයා වැඩ කළා ඊශ්‍රායල් ජුදා සෙනගට නැවතත් ජෙරුසලම් වෙතට යන්න. ඊළඟට තියෙනවා කුෂ්. දැන් කුෂ් ආපුවම ඉතියෝපියා මගේ බයිබලේ නිව් කිංස් ජේම්ස් වර්ෂන් එකේ කෙලිම දාලා තියෙන ඉතියෝපියා කියලා. ඒක කුෂ්, රයිට්? යා ආපුවම අර මේ කුෂ් ආපුවම මම හිතන්නේ කුෂ් කාගේද පුත්‍රයා? ජපෙත්ගේ පුත්‍රයෙක් මම හිතන්නේ. ඊට පස්සේ ඊළඟ එක්කිනා පුට්. මේ පුට් ආපුවම ලිබියා. දැන් මගේ බයිබලේ නිව් කිං ජේම්ස් බයිබලේ කොටිම දාලා තියෙන ලිබියා කියලා. දැන් අනිත් බයිබල් වල දාලා තියෙන්නේ පුට් කියලා. ඒ පුට් ආපුවම කුෂ්ගෙන් වෙන කෙනෙක්. ඊළඟ තමයි ගෝම. දැන් ඒතර ඉතියෝපියා ලිබියා ක්ලියර්. හැබැයි අපි මම පස්සේ පෙන්නන්නම් රටවල් දිහා බලනකොට ඒක දැන් ලිබියා කියනකොට තව රටවල් වලට සම්බන්ධයි. ඒ දවස්වල ලිබියා කියලා තිබුණේ ලිබියට අමතරව තව රටවල් සම්බන්ධ වෙලා තියෙනවා, රයිට්? ඒක මම පස්සේ පෙන්නන්නම්. ඊට පස්සේ තියෙනවා ගෝම ආපුවම ගැලේෂියා ගලාති තියෙන්නේ පෝල්ගේ පළවෙනි මිෂනරි ජර්නි එකේදී, රයිට්? එයා ගියේ ගලාතියට. එයා ඒක ආපුවම අද තුර්කියේ කොටසක්. then තොගාම
right ඉතින් ඒසියා මයිනර් වල ඒ කියන ෆ්‍රී ගියා කියන තැනක් තියෙනවා ක්‍රියාපොතේ 16 කියලා තියෙනවා ඒකේ තියෙන ගලාතියාව සහ ආසියාව ඒසියා මයිනර් අතර ඒකත් තුර්කිය කොටසක් උපති පොතේ 10 1 සිට 10 දක්වා මගේ මේ PowerPoint එකේ තියෙනවා ඒක ඔයගොල්ලෝ පස්සේ කරුණාකරලා PowerPoint එකත් ඉල්ල ගන්න PowerPoint එකත් ඉල්ල ගන්න ඒකෙන් බලනකොට පේනවා මේ කියනවා මේ ෂෙම්ද හාම්ද යාෆෙත්ද යන නෝවාගේ පුත්‍රයන් පරම්පරාව ඒ කියනවා දැන් බලන්න මෙතන සටහන් කියලා තියෙනවා ගෝම සටහන් කරලා තියෙනවා right තුබල් සටහන් කරලා තියෙනවා මේෂික් සටහන් කරලා තියෙනවා කුෂ් ඒ කියන්නේ ඉතියෝපියාව සටහන් කරලා තියෙනවා පුත් සටහන් කරලා තියෙනවා right මේ ඔක්කොම බලපුවම ඒක පෙන්නනවා කවුද ඉන්නේ කියලා. දැන් මම බලන් ගියාම බැලුවේ මේ රටවල් ඔක්කොම මේ විශේෂයෙන්ම හැම් සහ ජෙපෙත්ගෙන් ඉන්නේ. හැම්ට සාපල හැම්ගෙන් තමයි කානන් දේශය ආවේ. කානන් දේශය ආපුවම මේ කවුද මේ නෝවා එයාගේ අන්තිම අනාගත වාක්‍ය කියනකොට එයාට සාපයක් දැම්ම දාලා කිව්වා නුඹව ෂෙම් අල්ලගන්නවා කියලා. ඒ වගේ ෂෙම් එන්නේ ඊශ්‍රායල් දේශය, හැම් එන්නේ කානන් දේශය, කානන් දේශය අල්ලගත්තා ඊශ්‍රායල් දේශය. right ඊශ්‍රායල් දේශය. හරියට ඕපා සහ නොයමි සහ රූත්ගේ කතාව වගේ. රූත්ගෙන් තමයි දාවිද් ආවේ ඕපගෙන් තමයි ගොලායත් ආවේ දාවිද් ගොලායත්ව මැරුවා. ඒ වගේ කානන් දේශය අල්ලගත්තා මේ කවුද ෂෙම්ගෙන් එන ඊශ්‍රායල් දේශය. right ඒක ටිකක් මතක තියාගන්න. ඒක තමයි අපි දෙවියන් වහන්සේ ඉදිරියේ දෙමෝපියෝ හැටියට දෙවියන් වහන්සේගේ සම්පූර්ණ කැමැත්ත කළොත් ඊළඟ පරම්පරාවට ආශිර්වාදයක් එනවා. දැන් මට හරි දුකයි මුවක් සභාවල මේව උගන්වන්නේ. අද උගන්වන්නේ මොනවද? කොහොමද ගැලවෙන්නේ? කොහොමද මේ සන්තෝෂයෙන් ඉන්නේ? කොහොමද ලෙඩසුව කරගන්නේ? ඒවා අවශ්‍යයි. මම කියන්නේ ඒවා අවශ්‍ය නැහැ කියලා. නමුත් මේවා ඉතාමත්ම අවශ්‍යයි අපි උන්වහන්සේගේ රාජ පවුලට ඇතුළත් වෙන්න ඕන. තේරෙනවද? අපි මම ගිය සුමාන ඉස්සෙල්ලා කියනකොට මම Proverbs හිතෝපදේශය 25 එතකොට ද්විතීය කතාව 29 මම පෙන්නවා අපි දෙවියන් වහන්සේගේ ගැඹුරු දේවල් හොයන්න ඕනේ. විශේෂයෙන්ම යොහන් 5:19 කිව්වා යේසුස් වහන්සේ කලේ යේසුස් වහන්සේ කිව්වා එයාට කිසිම දෙයක් කරන්න බෑ. හැබැයි උන්වහන්සේ කලේ පියාණන් වහන්සේ කරන දේ පවණයි කියලා. දැන් අද එසිකේල් 36 අපි දැක්ක දෙවියන් වහන්සේ හරි බිසි. එසිකේල් 36 දැක්ක යේසුස් දෙවියන් වහන්සේ හරි බිසි. පියාණන් වහන්සේ හරි බිසි. දැන් අපි බලන්න ඕනේ පියාණන් වහන්සේ මොනවද කරන්නේ? ඒකේ මට කොටසක් දීලා තියෙනවද? මම ඒකට සම්බන්ධ වෙන්න ඕනේ කියලා. right? දැන් එසිකේල් 37 අපි කිව්වා දැන් උදාහරණයක් වශයෙන් අපි 37 වියලි ඇට ගැන, dry bones ගැන. අද හුඟක් සභාවල වල මොනවද කියන්නේ මේ dry bones කියන්නේ අපි ගැන කියලා. හරිද? අපි ගැන කියලා. මම මේ ළඟදී තවත් එක්කෙනෙක් එක්කත් කතා කරලා එයාත් කියනවා නෑනේ අපි පාස්ටික්ව dry bones කියන්නේ අපි කියලා. තේරෙනවද? නෑ dry bones අපි වෙන්නේ කොහොමද? එසිකේල් 37 මැදින් 37 දාලා තියෙන්නේ. දැන් මේ අපි 36 කියනකොට අපි හොඳට තේරෙනවා මේක ඊශ්‍රායල් දේශය කියලා. 37 ඉතුරු අය කියනකොට තේරෙනවා මේක ඊශ්‍රායල් දේශය කියලා. 38 කියනකොට අපි දන්නවා මේක ඊශ්‍රායල් දේශය කියලා. එහෙනම් 37 අර dry bones කොහොමද අපි වෙන්නේ? ඒකෙන් අපි දෙවියන් වහන්සේගේ වචනේ ඉතිරි වෙවුලන්න පුරුදු වෙන්න ඕනේ. දෙවෙනි පේත්‍රුස් 1:19 සිට 21 දක්වා කියනකොට කියනවා මේ ප්‍රොෆෙසිස් වලට අනාගත වාක්‍ය වලට පුද්ගලික තේරුම් දෙන්න එපයි කියලා. දැන් මේ එසේකියල් මේ අනාගත වාක්‍ය දුන්නේ අවුරුදු 2600කට ඉස්සෙල්ලා. ඒ අවුරුදු 2600කට ඉස්සෙල්ලා රුසියාව කියලා මේ පොලිටිකල් සිස්ටම් එකක් තිබුණේ නැහැ. කමියුනිසම් සිස්ටම් එකක් තිබුණේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ පටන් ගැනීමේ සිට අන්තිම දක්වා දන්න නිසා දෙවියන් වහන්සේ එසේකියල්ට දුන්නා හරියට අද වෙන්න යන දේවල් ගැන කියලා. තේරෙනවද? ඒක තමයි ප්‍රථම දේ. දැන් එසේකියල් 38 3 සිට 4 දක්වා. right? ඒකේ කියනවා behold I am against you O God
කියනවා ස්වාමී වූ දෙවියන් වහන්සේ මෙසේ කියන සේකයි කියන්න බලව රොෂ් හිද මෙෂෙක් හිද තුබුල් හිද අධිපතියා වන ගොග් මම නුඹට විරුද්ධ යෙමි. මම නුඹ පස්සට හරවා නුඹේ හකුවල කොකු දමා නුඹ සහ නුඹේ මුළු සේනාව අසුන්ද අසුරුවන්ද ඇතුළුව පිටතට ගෙන යන්නෙමි. දැන් අපි බලනවා මේ දෙවියන් වහන්සේ මෙයාට මේ කොකු දාලා ගෙන්නනවායි කියලා රයිට්. මේක දැන් මේ සිද්ධිය විතරක් නෙමෙයි අපි යුසියාව දිහා බලනකොට ඓතිහාසිකව හුඟක් පව් වෙලා තියෙන රටක්. මම එක සැරයක් කිව්වා මේ දෙවියන් වහන්සේ මේ කවුද මේ ස්ටාලින් වගේ අය කරපු නපුරු දේවල් දැන් අද වුණත් කරන දේවල්. ඒ කියන දෙවියන් වහන්සේ කියනවා මම නුඹට විරුද්ධ වෙමි. නුඹ ජාතියක් හැටියට කරන දේවල් වලට මම විරුද්ධ වෙමි. ඊට පස්සේ කියනවා මම නුඹේ හකුවලට කොකු දමා. දැන් අපි කොහොමද මාළු අල්ලන්නේ? කොක්කක් නිදාලා නේද? ඒ කොක්ක දාලා මාළුව කැමති කෑමක් දානවා. දාපුව මාළුව හිතනවා කෑම කන්න දෙනවා කියලා. නමුත් අපි මොනවද කරන්නේ? මාළුව අල්ලගන්නේ මාළුවට දඬුවම් දීම පිණිස. ඒ කියන්නේ අපේ බඩ ඇතුලට දාගෙන ඒ මාළුවව පුච්චලා මියලා අයි මාළුවට දඬුවම් දෙන්න පිණිස. ඒ වගේ දෙවියන් වහන්සේ කියනවා මම නුඹට කොක්කක් දානවා කියලා. නුඹ ආකර්ෂණය කරන්න නුඹට කොක්කක් දානවා කියලා. එසිකියල් 38:8 බොහෝ දවස් ගිය පසු නුඹ ප්‍රධාන කමට පත්වී කඩුවෙන් මිදී තිබෙන දේශයකට මතු අවුරුදුවලදී එනවා ඇත. එහි වැසියූ බොහෝ ජනයන් අතරින් ඊශ්‍රායල් කඳුවලට රැස් කරනු ලැබෝය. ඒවා නිතරම පාළුවක්ව තිබෙන නමුත් ඔවුන් ජනයන් අතරින් ගෙන්වනු ලැබ සියල්ලෝම නිසැකව වාසය කරති. They were brought out of nations. They're making දෙවියන් වහන්සේ නැවත සටහන් කරන්නේ එසේකියල් 36. එසේකියල් 36 අපි කියනවා ඒසාල් දෙවියන් වහන්සේ මුළු 4 දේශයෙන්ම ඊශ්‍රායල් සෙනගව ගෙනාවයි කියලා ඒ දෙවියන් වහන්සේගේ ඊශ්‍රායල් රටට ඒ ගෙනාවේ තනිකර කාන්තාරයකට ගෙනාවේ. ගෙනල්ලා මම 4 දේශයෙන්ම ගෙනල්ලා ඒගොල්ලෝ ඇවිල්ලා ඒගොල්ලෝ they are dwelling in safety. ඔවුන් බයිබලයේ කියනවා ඔවුන් ජනයන් අතරින් ගෙනු ලැබ සියල්ලෝම නිසකව හිජි වාසය කරේ. පාළුවක් තිබෙන තැනකට ගෙනාවි කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ ආරක්ෂාවෙන් ඒගොල්ලෝ ජීවත් වෙනවා කියලා තියෙනවා. දැන් අද ඊශ්‍රායල් ජීවත් වෙන විදිහට නේ. right? ඊට පස්සේ කියවන්න 38 අනිත් ඒ ඊශ්‍රායල් 1948 ඒ දේශයට එන්නේ ඉස්සලා කවුරුත් ඒ දේශයට හැරලා බැලුවා. ඔයගොල්ලෝ ඉතිහාසය ස්ටඩි කරලා බලන්න. කවුරුත් ඒක දිහා හැරලා බැලුවේ නෑ. ඒක තනිකර කාන්තාරයක්, කඳු තියෙන කාන්තාරයක්, සෙනග ටිකක් හිටියා. කවුරුත් හැරලා බැලුවේ නෑ. right? මම ඒක 36 දී තේරුම් කරනකොට කිව්වා. 38 10 සහ 11. ස්වාමී වූ දෙවියන් වහන්සේ මෙසේ කියනසේක. ඒ කාලෙහි නුඹේ සිතට කාරණා පහළව නුඹ නපුරු යෝජනාවක් කරගෙන කතා කොට මම පවුරු රහිත ගම් ඇති දේශයට විරුද්ධව නැගී ගොස් නිශ්චල කමින් සිට නිසකව වාසය කරන අය ළඟ පැමිණෙන්නෙමි. ඔවුන් සියල්ලෝම පවුරු නැතුව වාසය කරති. ඔවුන්ට අගුල්ද දොරවල්ද නැතයි කියනවා ඇත. දැන් කියනවා මේ නුඹලා එනවයි කියලා නුඹලාගේ හදවතට එනවයි කියලා නපුරු දුෂ්ට චේතනා. And you will make an evil plan. නුඹ නපුරු දුෂ්ට plan එකක් ගහනවා. ගහලා තමයි ඔතනට එන්නේ කියලා තියෙනවා. right? ඒතර කියනවා දැන් අපි හොයලා බලන්න ඕනේ මොකද්ද මේ නපුරු දුෂ්ට චේතනාව කියලා. ඊට පස්සේ කියනවා I will go to a peaceful people. මම යනවායි කියලා නිශ්චල කමින් සිට නිසැකව වාසය කරන අය ළඟට යනවා කියලා තියෙනවා. අර හරියට මේ පවුලක් ඉන්නවා ඒගොල්ලෝ කාටවත් කරදර කරන්නේ නැහැ. ඒගොල්ලෝගේ වැඩ බලාගෙන මිනිස්සුන්ට උදව් කරගෙන ඉන්නවා. ඉන්නකොට හොරෙක් ප්ලෑන් කරනවා මේ ගෙදරට පැනලා මොකටද ප්ලෑන් කරන්නේ? ඒ ගෙදර තියෙන
බඩු හොරකම් කරන්න වගේ. ඒ විතරක් නෙමෙයි ඒගොල්ලෝ මුළු ලෝකෙටම ආශිර්වාදයක් වෙලා තියෙනවා. මම හිතන්නේ නදීර මේ ගිය සමානේ එක ටිකක් මෙන්ෂන් කළා. ඒගොල්ලෝ සයන්ස් අතින්, විද්‍යාව අතින්, එතකොට වෛද්‍ය විද්‍යාව අතින්, මේ කම්පියුටර්ස් අතින්, එතකොට ඇග්‍රිකල්චර් කෘෂිකර්මය අතින් ඒගොල්ලෝ මුළු දෙවියන් වහන්සේ පුදුම විදිහට ඒගොල්ලන්ට ආශිර්වාද කරලා තියෙනවා. මම එසේකියල් 36 කියනකොට කිව්වා ඒගොල්ලෝ ඒ ආශිර්වාදය ලෝකයට එක්ක බෙදා ගන්නවා. ඉතින් මේ ටික අහිංසක කරලා තියෙනවා. ඊශ්වර දේශය අහිංසකයි මොකද දෙවියන් වහන්සේ කිව්වා ඒගොල්ලෝ අහිංසකයි කියලා. දෙවියන් වහන්සේ කිව්වා ඒගොල්ලෝ අහිංසකයි කියලා. තේරෙනවද? ඒගොල්ලෝ කියනවා I will go to a peaceful people who dwell safely. අද ඊශ්වර දේශය safe හුඟක් රටවල් වලට වැඩිය. අපි ගිහලා තියෙන හතර සැරේ. අද පාරේ බහැලා යනකොට බයයි අපි. ඊශ්වර දේශේ රැයට රැය එකට දෙකට යන්න පුළුවන්. ඒගොල්ලන්ගේ හරි සිස්ටම් එකක් තියෙනවා සිකියුරිටි වලට. ඊශ්වර දේශේ dwelling safely. right? ඉතින් මේ ඒගොල්ලෝ දෙවියන් වහන්සේ ඒගොල්ලන්ට කියනවා නුඹට මම ආශිර්වාද කරනවා නුඹට ලෝකයට ආශිර්වාද කරනවා කියලා ඒ දේ තුළ ඒගොල්ලෝ ජීවත් වෙනවා. ඉතින් බලමු ඇයි ඊශ්‍රායල් දෙස බලන්නේ කියලා. එසේකියල් 38:12 කියනවා නුඹ එසේ පැමිණෙන්නේ කොල්ල කෑමටත් සම්පත් උදුරා ගැනීමටත් මනුෂ්‍යයන් වාසය කරන්නා වූ පාළු තිබෙන ස්ථානවලටද ජාතින් අතරින් රැස් වී සිටින්නා වූ සිව්පාවන් හා සම්පත් ලබාගෙන පොළොවේ මැද ස්ථානයේදී වන්නා වූ මේ කියනවා මේ නුඹ එතනට ඉන්නේ මොකටද? නුඹ එසේ පැමිණෙන්නේ කොල්ලා කැමරත් මොකද ඊශ්වර දේශය හරි පොහොසත් අද. තේරෙනවද? ඒගොල්ලන්ට පෙට්‍රල් ලැබිලා තියෙනවා. ඒගොල්ලන්ට හැමදේම ලැබිලා තියෙනවා. දැන් ඒගොල්ලෝ හරි පොහොසත්. ටෙක්නොලොජිකලි හරි පොහොසත්. මෙච්චර යුද්ධයක් කරලත් ඒගොල්ලෝ තාමත් ඔලුව උස්සන් ඉන්නවා ඉස්සරහින්. ඊට පස්සේ කියනවා පොළොවේ මැද ස්ථානය වන්නා වූ. ඒගොල්ලෝ කියනවා යෙරුසලම අපෝ පොළොවේ මැද තියෙන කියලා. යෙරුසලම් යේසුස් කියනවා එසේකියල් 5:5 කියනවා එසේකියල් 5:5 ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේක මේක යෙරුසලමය ඈ ජාතින් මැද පිහිටුවෙමි ඈ අවතින රටවල් තිබේ. එසේකියල් amplified version එක කියනවා thus says the Lord God this is Jerusalem I have set her in the center of the nations. Center Jerusalem තමයි මැදින්ම පිහිටවලා තියෙන්නේ. දැන් අපි හිතමු මම හිතනවා මේ ලෝකේ තමයි විශ්වයේම සෙන්ටර් එක කියලා. මොකද මේ ලෝකේ තමයි දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ස්වරූපෙම ආව ජීවමාන අපි වගේ ආවේ දැන් මේ ලෝකෙට. එහෙනම් මේ ලෝකේ සමහර විට මේක මුළු යුනිවර්ස් එකේම සෙන්ටර් එක වෙන්න පුළුවන්. ඊට පස්සේ දෙවියන් වහන්සේ කියනවා මුළු ලෝකේම සෙන්ටර් එක ජෙරුසලම්. right? ස්වාමීන් වහන්සේ කියන්නේ මේක යෙරුසලමය. ඉතින් බයිබලෙ මෙතන කියනවා පොළොවේ මැද ස්ථානයේ වසන්නා වූ සෙනඟට විරුද්ධව නුඹ අත හැරියේ. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව මොකද? කොල්ලකන්ද. right? දැන් ඒ ඊශ්‍රායලට විරුද්ධව හුඟක් සතුරු ඉන්නවා. ඒ ඊශ්‍රායල් විරුද්ධව සතුරුම ඉන්නේ මොකද දන්නවද? ඊශ්‍රායල් විරුද්ධව සතුරු නෙමෙයි. යක්ෂයා අපේ දෙවියන් වහන්සේට කැමති නෑ. දෙවියන් වහන්සේගේ පළවෙනි සතුරා තමයි යක්ෂයා. ඒ යක්ෂයාට දෙවියන් වහන්සේට කෙලින් ගහන්න බෑනේ. ඒකින්ද දෙවියන් වහන්සේ ආදරය කරන රටට ගහන්න. ඒකයි. දෙවියන් වහන්සේ අපිට පේනවා ඊශ්‍රායල් දේශයේ ඒ අතින් විශේෂයි කියලා. මොකද දෙවියන් වහන්සේ ආස කරන රටට යක්ෂයා ගහනවා. දැන් අපි බලන් ගියාම රුසියාවේ හතුරුකමක් හින්දා නෙමෙයි. ඒගොල්ලෝ එන්නේ කොල්ලකණ්ඩ. නමුත් අනිත් අය එන්නේ යක්ෂයා ඒගොල්ලන්ව පොළඹවලා මේ දෙවියන් වහන්සේගේ රටට විරුද්ධව ගහන්න. ඒතකොට එසේකියල් 38:15 කියනවා උතුරේ දුරස්ථානයේ තිබෙන නුඹේ ස්ථානයේ සිට නුඹ සහ නුඹේ සමග බොහෝ ජනයක් අසුන් පිට සියල්ලන්ගේ නැගී මහත් සමූහයක් බලවත් සේනාවක එනවා ඇත. ඒක කියනවා නුඹ ඉන්නේ හුඟක් දුර. ඒ වුණාට මේ කොල්ල කෑමට ඒ හුඟක් දුර ඉඳලා එනවයි කියලා. ඊට පස්සේ කියනවා many people could mean මම ඉස්සෙල්ලත් කියලා තිබුණා මේ අන්න අය ගේන එක ආපුවම සමහර විට ඔකට සම්බන්ධ වෙන අනිත් අය වෙන්න පුළුවන්. ඒතර එසේකියල් 38:16 කියනවා නුඹ දේශීය වසා ගැනීමට බලාකුලක් මෙන් මාගේ සෙනග වූ ඊශ්‍රායල්ට විරුද්ධව නැගී එනවා ඇත. එය මතු දවස්වලදී සිදුවන්නේය.
එම්බා ගොබ් මා ශුද්ධ බව නුඹ කරන කොටගෙන ජාතීන්ගේ ඇස්වලට පෙනෙන කල ඔවුන් මා ඇදින ගන්න පිණිස මම නුඹ මා දේශයට විරුද්ධව හමුණුවන්නෙමි. ඇයි ඔය කියන උන්වහන්සේ වලාකුලක් වගේ ඊශ්‍රායල් දැක්ක මේ එසිකියල් දැක්ක දර්ශනය යාට පෙවන මුළු ආකාශයම වැහිලා වලාකුලක් වගේ right මේක කියනවා නුඹ වලාකුලක් නුඹ දේශයේ වසා ගැනීමට වලාකුලක් මෙන් මාගේ සෙනග ඊශ්‍රායල් විරුද්ධව නැගී එනවා ඇත. මා මතු දවස්වල සිදුවෙන්නේ එම්බා ගොග් මා ශුද්ධ බව නුඹ කරන කොටගෙන මම නුඹට කරන දේ මුළු ලෝකෙම දැනගන්න යනවා මම කවුද කියලා. මම ඒක පස්සේ තව ටිකක් තේරුම් කරලා දෙන්නම් ඒකේ තේරුම මොකක්ද කියලා. මේ දෙවියන් වහන්සේ පාරට්ටු කරනවා නෙමෙයි. මේ මොනවද කියන්නේ කියලා. මා ශුද්ධ බව නුඹ කරන කොටගෙන වෙනවා ඇත. දැන් මම 1947 යුද්ධය ගැන කිව්වා. ඇට සැකිලි වගේ හිටිය මිනිස්සු. මේ ජර්මනියේ හොලොකෝස්ට් එක ඉවර වෙලා ඇට සැකිලි වගේ හිටිය මිනිස්සු තමයි එදා යුද්ධ කළා ජයගත්තේ. තේරෙනවද? ඒගොල්ලන්ව ලැජ්ජාවට පත් කළේ ඇට සැකිලි. මොකද දෙවියන් වහන්සේ සම්බන්ධ වුණා. ඒ වාගේ දෙවියන් වහන්සේ කියනවා මම නුඹට කරන දේ මුළු ලෝකෙම දැනගන්න යනවා මම කවුද කියලා. මට ගරු කරන්න යනවා කියලා. right? දෙවියන් වහන්සේ මේක යුදවරුන්ට බෑ මේ යුද්ධෙන් ජය ගන්න. එක යුද්ධයක්වත් යුදවරුන්ට බැරි වුණා ජය ගන්න. දෙවියන් වහන්සේ තමයි ඔක්කොම ජය ගත්තේ. මම ළඟ තියෙනවා සීරීස් එකක්. ඒ හැම යුද්ධෙදීම දෙවියන් වහන්සේ කරපු හාස්කම් ගැන. දැන් කොහොමද දෙවියන් වහන්සේ මේක හැන්ඩල් කරන්න යන්නේ? මට හරි ආසයි කොහොමද වෙන්නේ යන්නේ කියලා බලන්න. උන්වහන්සේ කියනවා ඒක හැන්ඩල් කරන්න යන්නේ මම මේ අපි බලමු හැන්ඩල් කරන්න යන්නේ කොහොමද කියලා. එසිකියල් 38:19 සිට 20 දක්වා. මක්නිසාද මාගේ කෝපයෙන්ද මාගේ උදාස් ගින්නෙන්ද මෙසේ කියමි. සැබවින්ම ඒ කාලයේදී ඊශ්‍රායල් රටෙහි මහත් කම්පාවක් වන්නේය. මුහුදේ මත්ස්‍යයෝද ආකාශයේ පක්ෂියෝද වනයේ මෘගයෝද භූමියේ බඩගා යන සියලුම සත්වයෝද භූමිය මතුපිට සිටින සියලු මිනිස්යෝද මා ඉදිරියේ වෙවුලන්නෝය. කඳු හෙලා දමනු ලබන්නටත් උස්තැන් වැටෙන්ටත් සියලු පවුරු බිම් වැටෙන්ටත් යෙදෙනවා ඇත. ඊට පස්සේ කියවන 21 සිට 23 දක්වා මාගේ සියලු කඳු පිට ඔහුට විරුද්ධව පැමිණෙන්නට කඩුවට අඬගසන්නේ මේ ස්වාමී වූ දෙවියන් වහන්සේ කියනසේක. එක එක මිනිසයාගේ කඩුව ඔහුගේ සහෝදරයාට විරුද්ධව වන්නේය. මම වසංගතයෙන්ද ලෙයින්ද ඔහු සමග විනිශ්චයට පැමිණ ඔහු සහ ඔහුගේ සමුදාවන්ද ඔහු සමග සිටින බොහෝ ජනයන්ද පිටට ජලධාරාවන් සහ මහත් ගල් වර්ෂාවක්ද ගිනිද ගෙන්දගම්ද වස්වන්නෙමි. මෙසේ මා උතුම්ව ශුද්ධව සිටින බව පෙන්වා මා ස්වාමීන් වහන්සේ බව බොහෝ ජාතින් දැනගන්න පිණිස ඔවුන් ඉදිරියේ ප්‍රකාශ වන්නේ. දැන් මේකෙන් පේනවා මම වැඩි විස්තර වලට යන්නේ නැහැ. මේකෙන් පේනවා දෙවියන් වහන්සේ මේ environment වටේ තියෙන ආකාශයේ වෙන දේවල් පොළවේ වෙන දේවල් භූමිකම්පා ඒ වලින් තමයි උන්වහන්සේ සම්පූර්ණ මේක ජය ගන්න යන්නේ. මේක දෙවියන් වහන්සේ සම්පූර්ණයෙන්ම උන්වහන්සේගේ සත්න බවට පත් කර ගන්නවා. නමුත් දෙවියන් වහන්සේ කියනවා මම හාස්කමින් ඇවිල්ලා මේගොල්ලන්ව මේ නපුරු මිනිසුන්ව මේ ඊර්ෂ්‍යා මිනිසුන්ව මේ දුෂ්ට මිනිසුන්ව මම කම්ප්ලීට්ලි නැති කළා මම ජය ගන්න යනවා කියලා. ජයගෙන උන්වහන්සේ කියනවා අන්තිමට කියනවා මේ ඔක්කොම කරන්නේ මාගේ නාමය ලෝකේ දැනගන්න පිණිසයි කියලා. දැන් මේ කියනවා ජාතීන් මාගේ ශුද්ධ නාමය උදෙසා ක්‍රියා කරමි අතරේ ක්‍රියා කරමි කියලා තියෙනවා. මා ස්වාමීන් වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇතේ ස්වාමීන් වහන්සේ දෙවියන් වහන්සේ කියන එක. දෙවියන් වහන්සේ දන්නවා ස්වර්ග රාජ්‍ය කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේ දන්නවා නරක ආදී කියන්නේ මොකද්ද කියලා. දෙවියන් වහන්සේගේ ආශාව මොකද්ද? හැම මිනිසයාම ස්වර්ග රාජ්‍යට එන එක. දැන් මේකෙන් මේ කළා මොනවද කරන්නේ? දෙවියන් වහන්සේ ස්වභාවයට දොරටුවක් විවෘත කරනවා. මේ වෙලාවට දෙවියන් වහන්සේ ඊශ්‍රායල් දේශේ ගලව ගන්න පමණක් නොව මුළු ලෝකයටම මේ සිද්ධීන් තුළින් සබාවට දොරටුවක් විවෘත කරගන්නවා. අපිට පුළුවන් ඒ අවස්ථාව ප්‍රයෝජන අරගෙන දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ කරලා විශාල ආශිර්වාදයක් දෙවියන් වහන්සේ විතර ගේන්න. අපි ලෑස්ති වෙන්න ඕනේ. බයිබලය ඉගෙන ගන්න.
අපි හැම එක්කම දෙවියන් වහන්සේ පාවිච්චි කරයි. මිනිස්සු පාරේන මිනිස්සු තට්ටු කළා අය ඔය ක්‍රිස්තියානි කාලෙද. එහෙනම් මට දෙවියන් වහන්සේ ගැන කියන්න කියලා. ඒ දවසේ එනවා. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ කොටස කරනවා අපි අපේ කොටස කරන්න ලෑස්ති වෙන්න ඕනේ. ඔගොල්ලෝ ලෑස්ති වෙන්න දැන්. අපි ඔක්කොම ලෑස්ති වෙන්න ඕනේ. කුඩා දරුවෝ ප්‍රමාණ ලෑස්ති වෙන්න ඕනේ. පාරේ යනකොට ලොකු වයසක එක්කිනකොට කුඩා දරුවෙක් ගිහලා යාඥා කළා කියයි. යාඥා කළා ලෙඩක් සොයලා උන්වහන්සේ වෙතට ඒගොල්ලන්ව කෙනේ. මොකද උන්වහන්සේ කියනවා මේ දේ සියලු දේ කරන්නේ මම කවුද කියලා මිනිස්සු දැනගන්න පිණිසයි කියලා. උන්වහන්සේගේ අන්තිම විනිශ්චය එන්නේ ඉස්සලා උන්වහන්සේ ආසයි විශාල අස්වැන්නක් උන්වහන්සේ වෙතට සභාවට අපි ක්‍රිස්තියානි කවුරු හැටියට යේසුස් වහන්සේ දන්න යුදෙව්වෝ සහ අන්‍ය ජාතිකයෝ යේසුස් වහන්සේ දන්න අය හැටියට මොකද බයිබලයේ කියලා තියෙනවා ගැලවීම යේසුස් වහන්සේ තුලින් පවණයි කියලා. නමුත් අපි බය නැතුව කතා කරන්න අපි ලෑස්ති වෙන්න ලෑස්ති වෙන්න විශාල අස්වැන්නකට ලෑස්ති වෙන්න right ඊට පස්සේ දැන් තව දෙයක් වෙනවා එසේකියල් 38:13 වෙන්න අවුරුදු 4කට ඉස්සෙල්ලා මේ සිද්ධිය වුණා නම් එසේකියල් 38:13 කවදාවත් වෙන්න බැරි දෙයක් හැබැයි අද එසේකියල් 38:13 වෙන්න පුළුවන් බව අපි දන්නවා. දවුරුදු 2600කට පස්සේ දෙවියන් වහන්සේ හිටියා මේ අවස්ථාව වෙනකම්. දෙවියන් වහන්සේ තමයි මේ දේ කළේ. එසේකියල් 38:13 කියන්නේ කියමු. ශේබාවරු සහ දෙදාන්වරුද තර්ෂීෂී වෙලෙන්දෝ එහි සියලු තරුණ සිංහයෝද නුඹට කතා කොට නුඹ කොල්ලකන්ට ආයෙහිද? නුඹේ සේනාව නුඹ රැස් කරගත්තේ සම්පත් උදුරා ගනිමින් රන් රෙදි රැගෙන සිව්පාවන්ද සම්පත්ද අල්ලා බොහෝ කොල්ල ලබාගෙන යන පිණිසදයි අසන්නාහුය. Then me Sheba Dedan ඒගොල්ලෝ කියනවා මේ මොනවද කරන්න කියලා. ආවි මම දන්නවා මොකද ආවි කියලා. නුඹ ආවේ කොල්ල කන්න කියලා කියනවා. දැන් බලන්න කවුද මේ Sheba and Dedan කියන්නේ. These were the ancient names for the land we know today as Arabia. මේවා තමයි අද අරාබියාව කියන දේශයට ඉසිකියල් කාලේදී දුන්න නම. මොනවද මේ මිනිස්සු කරන්නේ? මෙතන මේ හොරගම් කරලා තමයි ඇවිල්ලා කියනවා. Tarshish කියන්නේ කවුද? Tarshish was in the farthest western region of the known world. කියන්නේ Tarshish කියන ස්ථානයේ තිබුණේ මේ ඒ දවස්වල දැනගත ලෝකේ බටහිරින්ම තිබුණ අය. ඒගොල්ලෝ කියනවා අපම ස්පාඤ්ඤ සහ බ්‍රිතාන්‍ය දූපත්වල අවුරුදු 4000කට ඉස්සෙල්ලා තිත්තකමක් ඇති වුණා ඉස්මායිල් සහ අයිසැක් අතරේ. අයිසැක් ආපම ඊශ්‍රායල් දේශයේ ඉස්මායිල් ආපම මුස්ලිම් අය. තිත්තකම එක පියා. තිත්තකමක් ඇති වුණා. right? තිත්තකමක් ඇති වුණා. දැන් මෙයා මොනවද කළේ? හීබ්‍රු පොතේ 12 හැටියට මේ තිත්තකම අද විශාල ගහක් වෙලා තියෙනවා. අර යේසුස් වහන්සේ ගිහිල්ලා ෆිග් ට්‍රී එකට කර්ස් කළා වගේ ශාප කළා වගේ එයා මොනවද කළේ? මේ තිත්තකමේ මුල් වලට ශාප කිරීමට ආවා. අපි යාඥා කරන්න ඕනේ මුස්ලිම් අයයි යුදෙව්වරුයි ක්‍රිස්තියානි අයයි අපි සියලු දෙනාම සමග වෙන්න කියලා. දෙවියන් වහන්සේ තුල right අපිට දෙවියන් වහන්සේ කියනවා මේ දවස්වල ඇසට පෙනෙන විදියට කනට ඇහෙන විදියට විනිශ්චය කරන්න එපා. පියාණන් වහන්සේගේ හදවතට අත ගැසුවොත් පියාණන් වහන්සේගේ හදවතේ තියෙන ඉතුරු ප්‍රාණිකම්ම. අපි දන්නේ අද වෙන දේවල් විතරයි. අපි අද වෙන දේවල් වලට විනිශ්චය කළා කෑ ගහනවා. නමුත් අපි පියාණන් වහන්සේගේ හදවත අත ගැසුවොත් උන්වහන්සේ පටන් ගන්න විදිහට අන්තිම දක්වා දන්නවා. ඉතින් එහෙනම් අපි මේ ඉතා ඉස්ලාම යාඥා කරන්න ඕනේ දෙවියන් වහන්සේගේ අනාගත ප්ලෑන් වලට. යෙසාය 11:1-3 දක්වා කියනවා දෙවියා යේසුස් වහන්සේ ඇසට පෙනෙන විදියටත් කනට ඇසෙන විදියටත් මේ විනිශ්චය කළේ ධර්මිෂ්ඨ විනිශ්චය කළා කියලා. පළවෙනි සෑමුවෙල් 16:7 කියනවා සාමුවෙල් ආපම රජ කෙනෙක් ආලේප කරන්න එයා මොනවද කළේ? දාවිද්ගේ ලොකු සහෝදරයන් ආලේප කරන්න හැදුවා. මොකද ඒගොල්ලන්ට හොඳට ශක්තිය තියෙන ඉඳ. නමුත් එයා කිව්වා නුඹ එළියේ තියෙන දේ බලන්නේ මම බලන්නේ ඇතුළේ තියෙන දේ කියලා. ඉතින්
ඒ වගේම අද මේ ඊශ්‍රායල් දේශයේ මේ අරාබි දේශවල වෙන දේවල් දිහායි බටහිර රටවල වෙන දේවල් දිහා බලනකොට මට බටහිර රටවල් ගැන විශාල බයක් තියෙනවා. දෙවියන් වහන්සේගේ විනිශ්චය ගැන. මම එසේකියල් 38 අවුරුදු 10කට ඉස්සෙල්ලා ඉගෙන ගත්තාම එහෙම මම අහනවා ස්වාමීනි මේක නම් වෙන්න බැරි වෙනවා. මම ඒකයි කිව්වේ දෙවියන් වහන්සේ බාරගත්ත කොටස උන්වහන්සේ කරනවා. අපේ බාරගත්ත කොට අපි කොට කරන්න ඕනේ. දැන් අද ප්ලේන්ස් යන උඩින් ඊශ්‍රායල් කමර්ෂල් ප්ලේන්ස් යන සෞදි අරේබියා උඩින්. right? මේවා අපිට හීනෙවත් හිතුවේ නෑනේ. ඒ විතරක් නෙමෙයි. තව තුන දේවල් වෙනවා. මේ අගෝස්තු මාසේ 13 වෙනිදා ඊශ්‍රායල් දේශයේ සහ UAE සමග ගිවිසුමක් අත්සන් කළා. ඊශ්‍රායල් සහ දැන් ගකින්නේ UAE වල දැන් ඔයගොල්ලෝගේ කී දෙනෙක් UAE වල සමග ගිවිසුමක් අත්සන් කළා. ඒකෙන් සම්පූර්ණ දේ ඇමරිකාවයි ඊශ්‍රායලයි වගේ දැන් ඒගොල්ලෝ හරි සම්බන්ධයි. එම්බසි එකදී මේ එම්බසි එකේ ගියා, ඒ එම්බසි එක මෙහි ආවා, ඕගොල්ලන්ගේ ප්ලේන්ස් එහාට යනවා, මෙහි ප්ලේන් මෙහාට එනවා. තව ඒකත් ඉතින් හොඳ දේවල් වෙනවා. ඒකට කියනවා ආබ්‍රහම් එක්කොඩ් කියලා. ඒ කියන්නේ ආබ්‍රහම් එකඟතාවය කියලා ඒකේ නම. මේ ට්‍රීටි එකේ නම, මේ අත්සන් කරපුවේ නම ආබ්‍රහම් එකඟතාවය. ඒ කියන්නේ මොකද? ආබ්‍රහම් තුලින් එකම පියා ඉන්නේ මේ දෙන්නටම. ඉස්මායිල්, අයිසැක්. ආබ්‍රහම් තුල එකඟතාවය කියලා මේගොල්ලෝ මේව කළා. දැන් ඒගොල්ලෝ ජොයින්ට් ස්ටේට්මන්ට් එකක් කළා. ඒකබද්ධ ප්‍රකාශයක් කළා. ඒ තමයි ඒගොල්ලෝ normalization of relations සම්බන්ධතා සමානය කරගීමේ ස්ථානයකට ආවා. අපි ඔයගොල්ලෝ නම් අද ඉඳලා තරහ නැහැ. අපි වෙයි සහෝදර දෙන්නෙක් වගේ ජීවත් වෙන්න කියලා. ඊට පස්සේ මේක උනේ අගෝස්තු මාසේ 13. සෙප්තැම්බර් 15 බහරේනුත් ආව ඔය ගිවිසුම. දැන් අද බහරේනුත් එම්බසිස් දාගෙන ඉන්නවා, ප්ලේන්ස් එහෙම යනවා. ඒ විතරක් නෙමෙයි, ඔමානුයි සෞදි අරේබියයි අනාගතේ එන්න පුළුවන්. ඒගොල්ලෝ සම්බන්ධතාවයකට ඇවිල්ලා තියෙනවා. දැන් අපි දන්නවා අද මෙතන මේ අපි ඉස්සරහා පිටේ ඉන්න අයගේ බොහෝ දෙනෙක් මැද පෙරදිග රටවල් වල එක්ක ඉඳලා තියෙනවා, එහෙම නැත්නම් ඉන්නවා. මම ඇතුළුව. දන්නවා ප්‍රියන්ත හිටියා මැද පෙරදිග. එතකොට ධම්මිකා හිටියා මැද පෙරදිග, විමුක්තිජ මැද ජීවක හිටියා මැද පෙරදිග, ශිරෝමි මේ කාලේ හින්දා අපිට එයාට එන්න බෑ සාමාන්‍යයෙන්. නමුත් අපි යාට හැම සුමානම යාගේ අපි රෙකෝඩින් එක කරනවා. ශිරෝමි හිටියා, තව කවුද හිටියේ? දැන් මේ ශානිලියේ ඕගොල්ලෝ දැන් මැද පෙරදිග ඉන්නේ. අවුරුදු 3කට ඉස්සෙල්ලා ඕගොල්ලෝ හීනෙන්වත් හිතුවද? නමුත් මේකෙදි විතරක් පුදුම දෙයක් වෙනවා. මේ පින්තූර දිහා බලන්න. right? මෙතන කවුද මැදින් ඉන්නේ? පුටින්. එයා තමයි ඉස්සරහින් ඉන්නේ. සයිඩ් එකේ ඉන්නේ කවුද? කොමේනි. අනිත් එක කෙනා මේ මොකක්ද කියන එර්ගඩන්. right? මේ දෙන්න බන අතතරගෙන ඉන්නවා. ඒ මොකද? පුදුමයි නේද? දෙවියන් වහන්සේ පුදුම දේවල් කරන අතරේ යක්ෂයත් පුදුම දේවල් කරනවා. වෛරය, ක්‍රෝධය, ප්‍රේමය, ඒ දෙකම බලවත් ෆෝසස් දෙකක්. ප්‍රේමය සහ වෛරය දෙකම ෆෝසස් දෙකක්. නමුත් අන්තිමට ජය ගන්නේ ප්‍රේමය. මේගොල්ලෝ එකතු වෙනවා. ඒගොල්ලෝ එක ගහගන්න කියලා. right? නමුත් මේ අතරතුරේදී මොඩරේට් අය, සෞදි අරේබියා වගේ මොඩරේට් අය ඉතා ඒගොල්ලෝ මිත්‍ර පාක්ෂිකයෙක් වෙනවා. ඒගොල්ලෝ becomes allies. ඒගොල්ලෝ කිට්ටු වෙනවා. අද UAE වල ඕගොල්ලෝ ඉන්න රටේ right? මේ සීන් එක ඩුබායි වල. මේ සීන් එක ඒගොල්ලෝ ඊශ්‍රායල් වල විකිරණය විතරක් නෙමෙයි. ඒගොල්ලෝ ඊශ්‍රායල් මේ කුඩියක් දාලා තියෙනවා ඒක ඇස්සේ. මේ ඩුබායි වල ඉන්නේ ඕක. මේ විදිය වෙයි කියලා ඔය ඕගොල්ලෝ සමාජ උදේකුතේ ඉන්න අය UAE වල ඉන්නේ. ඕගොල්ලෝ හීනෙන්වත් හිතුවට මේ වෙනවා කියලා. මේ දෙවියන් වහන්සේගේ වැඩ. අපි මේවා දැක්කම දෙවියන් වහන්සේගේ ඉදිරියේ වෙවුලන්න ඕනේ.
අපි දෙවියන් වහන්සේ අපි සමග ඉන්නවා. දෙවියන් වහන්සේ අපි ගැන කියලා තියෙන හැම වචනයක්ම සත්‍යයි. උන්වහන්සේගේ හැම වචනයක්ම සත්‍යයි. මේ දේ කිසි කාලෙකින් උන්වහන්සේ කළා. මොකද උන්වහන්සේ කිව්වා last year එසේකියල් 38ද කියලා. right. දැන් මෙතනින් තමයි මගේ බයිබල් ස්ටඩි එක formally එසේකියල් 38 ගැන ඉවර වෙන්නේ. දැන් බලමු මේකෙන් අපිට වෙන බලපෑම මොකක්ද කියලා. දැන් ඒකින් වෙන්නේ මොනවද? අපිට පේනවා ඊශ්‍රායල් දේශයේ බලාගෙන ඉන්නවා තුන්වෙනි third temple එක. පළවෙනි temple එක මේ සොලමන් හදපු temple එක. ඊට පස්සේ temple එක හෙරෝඩ් හදපු temple එක. දැන් third temple එක දැන් මේගොල්ලෝ හදන්න බ්ලාස්ට් වෙලා ඉන්නවා. ඒගොල්ලෝ මේ ප්‍රීස්ලාගේ garments ලෑස්ති කළා. එතකොට furniture ලෑස්ති කළා. ඔක්කොම කරලා ඉන්නවා ස්ථානය හම්බ වෙනකම්. දැන් ස්ථානයට දොරටුව විවෘත වෙලා තියෙන්නේ. දැන් ඒ කියන්නේ මොකද? ඒක දෙවියන් වහන්සේගේ වචනේ හැටියට මම ඔප්පු කරන්න. මේක වෙලා තියෙන්නේ තුන්වෙනි මාලිගාව අවශ්‍යයි අන්තක්‍රිස්තුට එන්න. දැන් අන්තක්‍රිස්තු එනවයි කියලා දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනේ කියලා තියෙනවා. හැබැයි අන්තක්‍රිස්තුට එන්න තුන්වෙනි මාලිගාව අවශ්‍යයි. දැන් තුන්වෙනි මාලිගාව ආවේ නැත්නම් අන්තක්‍රිස්තුන්ට ප්‍රමාදයක් තියෙනවා. දැන් බලමු ඒකේ දෙවෙනි තෙසලෝනිකා 2:3 සිට 4 දක්වා. Can you read that please? කිසිවෙකුට කිසිසේත් උඹලා රවට්ටන්ට ඉඩ නාරින්න. මක්නිසාද ඇදහිල්ලෙන් වැටියාමත් විනාශයේ පුත්‍රයා වන පාපේ මනුෂ්‍යයා ඉරිදරව් වීමත් පළමුවෙන් වුණොත් මිස ඒක නොපැමිණෙන්නේ. ඔහු දෙවියන් වහන්සේයයි කියනු ලබන්නා වූ නොහොත් නමස්කාර කරනු ලබන්නා වූ සියල්ලන්ට විරුද්ධව සිට ඒ සියල්ලන්ට වඩා තමාම උසස් කරගෙන දේවමාලිගාවෙහි වාඩි වී හිඳ තමා දෙවිව සිටින්නේ යයි පෙන්වන්නේ. දැන් අන්තක්‍රිස්තු ඇවිල්ලා දේවමාලිගාවේ වාඩි වෙ හිඳගෙන තමා දෙවියන් වහන්සේ සිටින බව පෙන්වනවා. ඒ කියන්නේ දේවමාලිගාවක අවශ්‍යයි නේ. දේවමාලිගාවක අවශ්‍යයි. ඒ කියන්නේ මොකද? යේසුස් වහන්සේගේ ඊම ළඟයි. අපි අන්තිම කාලයට ලෑස්ති වෙන්න ඕනේ. ඔයා ලෑස්තිද අන්තිම කාලෙට? මම ලෑස්තිද අන්තිම කාලෙට? මගේ දෙවියන් වහන්සේ කියන සම්බන්ධතාවය අඥාන කන්‍යාවන්ට වැඩිද? 5 foolish virgins ලට වැඩිද? virgins foolish. foolish කියන්නේ මොකද? ඒගොල්ලන්ට දුන්න කාර්ය කළේ නැහැ. වැඩ රස්සාවට යනවා කියමුකෝ. වැඩ job description එකක් තියෙනවා. මම accountant කියමුකෝ. මම accountant හැටියට මට තියෙනවා රාජකාරියවල් කරන්න. මට තියෙනවා reports දෙන්න. මට තියෙනවා accounting කරන්න. bills ඔක්කොම ගෙවලා tax returns හදලා ඒ ඔක්කොම කරලා audit එකට ලෑස්ති කරලා මට තියෙන ඒ කාර්ය කරන්න. මං ඒ කාර්ය නොකර ලස්සනට ඇඳගෙන ගිහිල්ලා බොස්ට තේ හදලා මේ টয়ලට් එකත් හොදලා මේ ඔක්කොටම හොඳට hina වෙලා ඔක්කොටම තේ හදලා මේ ඔක්කොම කළත් ඒව කළාට කමක් නැහැ. අපි ඒව කරන එක හොඳයි. අපි අහිංසක මිනිස්සු වෙන්න ඕනේ. අපි මිනිස්සුන්ට දව් කරන්න ඕනේ. අපිට දීලා තියෙන කාර්ය කරන්න ඕනේ. අපිට දෙවියන්වහන්සේ පොඩි සභාවක් දීලා තියෙනවා. ඒ සභාව බලා ගන්න ඕනේ. ඒ සභාව බලා ගන්න ගමන් යෝහන් 5:19 අමතක කරන්න එපා. පියාණන් වහන්සේ මොනවද කරන්නේ? ඒ කාර්යය අපි යෙදিলা තියෙන්න ඕනේ අපේ අවධානය යොමු කරගෙන. ඒ තමයි ඥානවන්තයෙක් කියන. ඥානවන්තයෙක් මිනිස්සු මොනවද කරන්නේ? දැන් සමහරව ඉන්නවා ඔෆිස් වල ගියා වැඩේ හොදට කරනවා. හැබැයි මිනිස්සු ගණන් ගන්න නැහැ. මිනිස්සු දිහා බලන්නේ නැහැ. කියලා වෙන්නේ නැහැ. මූණ දික් කරගෙන පරක් වෙලා යනවා. ඒගොල්ලන්ට හරි නැහැ. නමුත් අපි අහිංසක වෙන ගමන් පරිවෙක් වෙන අහිංසක වෙන ගමන් දෙවියන් වහන්සේ අපිට දුන්න කාර්ය අපි ඉෂ්ට කරන්න ඕනේ. එතකොට තමයි අපි පිළිගන්නේ, අපි උසස් වීම වෙන්නේ. උන්වහන්සේ එන්නේ උන්වහන්සේගේ ඒ වෙනුවෙන්. right? අපි අමතක කරන්න එපා. මම මේ කේසමන් මේ දෙස්මාන කරපු ස්ටඩි එකේ මම කිව්වා Proverbs කියන්නේ හිතෝපදේශ 25 දෙකින් මම කිව්වා අපි ගැඹුරු දේවල් ඉගෙන ගන්න ඕනේ. සුද්ධ මතේ 25 කියනවා ඔහු ස්වාමියා ඔහුට කතා කොට යහපත් වූ විශ්වාස වූ දාසය. අපිටම තමයි payroll manager. right? payroll manager. right? human resources manager. ඒ කාර්ය ඉෂ්ට කරන ගමන් අනිත් වැඩක් කරලා තියෙනවා නම් වෙලාවට ඔෆිස් එකට යනවා ඩිසන් එකට අඳිනවා මිනිස්සුන්ට කරුණාව පෙන්නනවා ඒ වගේම රස වැඩේ කරනවා නම් යහපත් වූ
විශ්වාසය වැට පුළුවන් වගේ බොස්ට පුළුවන් වගේ ඩිරෙක්ටර්ස්ලාට ෂෙයාර්හෝල්ඩර්ස්ලාට වැව විශ්වාසයි මොකද වැට දුන්න වැඩේ වැය කරලා තියෙනවා කියලා right අපිත් ඒ වගේ වැඩ කරන ගමන් අර යොහන් 5:19 කියපු දෙයට අමතක කරන්න එපා යොහන් 7:17-45 දක්වා ශුද්ධ යොහන් 17:45 දක්වා ඔබ මට කරන්න දුන් වැඩ මම තීන්දුව කර පොළොවේදී ඔබ ගෞරවයට පැමිණීමේ දැන් පියාණනි ලෝකයේ තිබෙන්න පළමුවෙන් ඔබ වෙත මට තිබුණු මහිමය ඔබ මා ගෞරව පැමිණුව මැනව නොවන්ස පිළි දීලා තියෙන කාර්යය අපි ඉෂ්ට කරන්න ඕනේ අපිට පැහැදිලි හැඟීමක් තියෙන්න ඕනේ ගැලවීම පටන් ගන්න පමණයි අන්තිම කාලයේදී යේසුස් වහන්සේ උන්වහන්සේගේ ස්වභාව වෙනුවෙන් එන විට බොහෝ ක්‍රිස්තියානි කාරෙන්ව දාලා යන්න වෙනවා මම හිතනවා මේ කියපු ස්ටේට්මන්ට් එක වැරදි කියලා මම ආසයි ඒක වැරදි නමුත් අපි දන්නවා උන්වහන්සේ බොහෝ ස්ථානවල උන්වහන්සේ කියලා තියෙනවා පළ දරන්නේ නැති ගස අත්ත මම කපලා දානවා කියලා තියෙනවා අපි අඥාන මේ කන්‍යාව වෙන්න නරකයි අපි දැන් අපි අවුරුදු 50කට උඩදී අවුරුදු 100කට උඩදී අපිට ගැලවීම ලැබුණා නම් ඇති දැන් කාලේ අපි ඊට වඩා දැනගන්න අවශ්‍යයි ඉතාමත්ම අවශ්‍යයි කියලා අපි යාඥා කරමු අපිට උන්වහන්සේ දෙවියන් තියෙන කැඳවීම තුළ සම්පූර්ණ විශ්ත කරන්න වහන්සේ අපිව පාවිච්චි කරන්න කියලා මොන ස්ථානයේ හිටියත් පියාණන් වහන්සේ මොනවද කරන්නේ අපි ඒකට ඇස් දෙක යොමු කරගෙන ඉන්න ඕනේ අපේ වැඩේ කරන ගමන් වැරින් පුරි ස්වභාවය ඒ ස්වභාවයට කරන ගමන් යොහන් 5:19 කිව්වා පියාණන් වහන්සේ මොනවද කරන්නේ මම ඒකට මොකද මම එහෙම ඉන්නකොට මම රජ පවුලේ ක්වොලිටි කෙනෙක් වෙනවා I am kingdom material then Nancy කියන්නේ he wants me to join a royal family Nancy කියන්නේ මම රජගේ රජ පරම්පරාවට මාව ඇතුළත් කරගෙන ඉන්න රජ කෙනෙක් වගේ අපි සිටිය යුතුයි අපි සිටිය යුතුයි අපි තාම අවශ්‍ය මේ මේක ඩිස්කෂන් ටයිම් එකේදී කරන්න මොකද මේ කාලේ ගියේ හින්දා මේ අද Q&A ටයිම් එකේ Q&A ටයිම් එකේ ප්‍රශ්න අහන්න කරුණා කරලා ප්‍රශ්න අහන්න ඒ වගේම මම දැන් අපි මෙතනින් කට් ඔෆ් කරමු මේ ටීචින් එක ඊට පස්සේ මම ප්‍රධාන කාරණා දෙක තුනක් කියන්න යන ක්වෙස්චන් ටයිම් එක පටන් ගන්න ඉස්සෙල්ලා right යාඥා කරන ස්වාමීනි වහන්සේට ස්තුති ස්වාමීනි වහන්සේ ඒදත් අදත් සදාකාලෙම එක වගේ ස්වාමීනි වහන්සේගේ වචනේ කියලා තියෙන දේ ස්වාමීනි වහන්සේ අකුරටම ඉෂ්ට කරනවා ස්වාමීනි එක අකුරක්වත් ස්වාමීනි වහන්සේ බිමට වැටෙන්න දෙන්නේ නැහැ ස්වාමීනි යාඥා කරනවා ස්වාමීනි අද යම් කිසි දෙයක් ඉගෙන ගත්තා වහන්සේ කරන දේ වහන්සේ තනියම කරන්නේ නැහැ ස්වාමීනි මට මතකයි පාස්ටර් කෝල්ටන් නිතරම කියන උන්වහන්සේගේ ආන්සර් එක උන්වහන්සේගේ පිළිතුර මිනිසයයි කියලා statement like that and every statement එකක් කරනවා අපි උන්වහන්සේ කරන හැම දෙයකම උන්වහන්සේ ආසයි අපි පංගුකාරයෙක් කරගන්න සමහර විට උන්වහන්සේ අපිට කියන්නේ පොඩි දෙයක් කරන්න කියලා ඒ වුණාට උන්වහන්සේ අපිට ගෞරව දෙන්නේ අපි සියලු දෙම කළා වගේ උන්වහන්සේ ස්වාමීනි මෝසෙස් වගේ කෙනෙක් වරගෙන විශාල සේවයක් කළා නමුත් මෝසෙස්ට තිබුණ වගකීමක් ඒකට කැමති වෙලා ඔහුගේ අත ඒ වෙනුවෙන් දාන ස්වාමීනි සමහර ස්වාමීනි වහන්සේ අනාගත වාක්‍ය තුලින් කියා තියෙන දේවල්ට අපේ contribution එක අපි දෙන ප්‍රමාණය 100%ක් වෙන්න පුළුවන් නමුත් ස්වාමීනි 100% වෙනතුරු ස්වාමීනි අපි වහන්සේ සමග පංගුකාරයෙක් වෙන්නේ නැහැ ස්වාමීනි මම දන්නවා ස්වාමීනි the rapture will take place with or without me දෙවියන් වහන්සේගේ සම්න මංගල්‍ය වෙනවා මා ඇතුළු හෝ මා නැතුව වහන්සේ ප්‍රභාව සෝ ගැනීම වෙනවා මා ඇතුළු හෝ මා නැතුව ස්වාමීනි මට වහන්සේ තුල ස්වාමීනි කීකරු වහන්සේ මට දීලා තියෙන කාර්ය ස්වාමීනි සම්පූර්ණයෙන්ම ඉෂ්ට කරන්න ඔබ වහන්සේ මට ආලේප කරවෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන්